නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර රැගෙන අපි අදත් ඊටම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් විශේෂයෙන්ම තුනුරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධාව පිහිටවාගෙන මේ දහම් විවරණය සිදු කිරීම සහ අපි සියලු දෙනාට අනුමෝදන් වීම පිණිසයි අපි මේ දහම් පිළිසඳර සදහම් කතිකාව සංවිධානය කරන්නේ. ඔබේ කලන මිතුරා විදියට ශ්‍රද්ධා රූප වාහිනිය සහ එය ඔබත් නොමදව අනුමෝදන් වෙමින් මේ තමන්ගේ ධර්ම ඥානය වඩවා ගන්න අතර තුනුරුවන් විශේෂ ශ්‍රද්ධා සම්පන්න වේ අපි සියලු දෙනාම ඔබත් අපත් සියලු දෙනාම බොහෝ අර්ථ සිද්ධ කරගන්නවා නම් ඒ තමයි අපගේ අපේක්ෂාව වෙන්නේ. ඉතින් මේ අදහස මත පිහිටා සිටියාට පස්සේ අප සියලු දෙනාම පැහැදිලි එකම අරමුණක් බැවින් ඒ අදහස මත පිහිටා අපේ සංවාද ගනුදෙනු සියල්ල සිදු කරගන්න අපට බාධාවක් වෙන්නේ නැහැ. හැබැයි ඔබ මේ අපේක්ෂිත කාරණාවෙන් පිට වෙනත් අර්බුදකාරී තැනක පැටලී ගියොත් එහෙම මහා සංඝරත්නය දරන උත්සාහය ඵල ප්‍රයෝජන රහිත වෙනවා ඔබට. ඒ නිසා මෙහිදී ඔබ කල්පනා කරන්න ඕන විදිය ගැනත් විශේෂයෙන් හිතලා බලන්න ඕනේ. ඒ නිසා වැඩසටහන ආරම්භ කරන්න කලින්ම මහා සංඝරත්නයේ අවවාද අනුශාසන අපි අද දවසෙත් ලබා ගන්න සූදානම් වෙනවා. අපි වැඩසටහන ආරම්භ කරමු. මිලිඳු රාජ ප්‍රශ්නය නම් මේ උතුම් සදහම් පිළිසඳර සිංහල අනුවාදයක් ලෙසින් අපට දායාද කළ අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ. ඉතින් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා තමයි මේ සියලු කාරණාවන්හි උරුමය අපට ලැබෙන්නේ. ඒ නිසාවෙන් අපි ගුරුදේවෝත්තමයන් වහන්සේ වන්දනා කරගෙන සාකච්ඡාව ආරම්භ කරමු. මා ඔබට මතක් කරනම් අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳර සඳහා අනුග්‍රහය දරන සදහැවතුන් කවරේද කියා දොහා කටාරයේ සේවය නියුතු පින්වත් පුපුදු පල්ලියගේ මහත්මයා සහ මහනුවර සුදුහම්පොළ පදිංචි මංජුලා වඩුගොඩපිටිය මහත්මිය යන පින්වතුන් තමයි අද දවසේ දායකත්වයේ දරන්නේ. ඉතින් ඒ සදැහැතියන් ඉතාම මෙත් සිතින් සිහිපත් කරගෙන අපි සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම්. අදත් අප කෙරෙහි මහත්ම කරුණාවෙන් වැඩම කොට වදාළ අපගේ පූජනීය ගුරුදේවෝත්තමයන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ පින්වත් අවසරයි වැලිමඩ සද්දාසීල ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි ගෞරවයෙන් පාද අභිවන්දනයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ස්වාමීනි අවසර අපි මිලිඳු රාජ ප්‍රශ්නයේ අධීර කිහිපයකින් කතා කළා. අද දවසේ අපි 7 වෙනි වැඩසටහනදී හමුවන්නේ. ස්වාමීනි බොහෝ කාරණා දැනගන්නට යෙදුණා. අර පැන විසඳුම් ඔබ වහන්සේ අපට පැහැදිලි කරලා දුන්නා. ස්වාමීනි මෙහිදී අපි මේ මතක් කරන්න ඕන කාරණාවක් අපි තාම මෙත් සිතින් අපට අර්ථය පිණිස සාත්‍රු ගෞරවය මත පිහිටා ධර්ම ගෞරවය මත පිහිටා ඒ වගේම සංඝරත්නය පිළිබඳව ගෞරවය පිහිටන තමයි අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ සහ මෙහි ඵල ප්‍රයෝජන අපි හැමදෙනාටම අත් වේවා කියන අදහස ඇතිව ස්වාමීනි සමහර අවස්ථාවන් වල අපි හිතන විදිය අනුව අපිව පැටලිලා යන්න ඉඩ කඩ තියෙනවා. එහෙම වුණොත් ඉන්නේ එහෙම අපි හැමදෙනාටම පාඩුවක් වෙනවා ස්වාමීනි. ඒ නිසා වැඩසටහන ආරම්භ කරන්න කලින්ම ඔබ වහන්සේ අපට කිසියම් විදියකට ආවාද සිදු කරනවා නම් මේ ස්වාමීනි වටිනවා කියලා හිතෙනවා. අපි ඒ සඳහා ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපිට ධර්ම ඉගෙන ගැනීමේදී ඊටමත් වටිනා ක්‍රමයක් කියන්නේ ඉතින් වටිනාම ක්‍රමේ ශාස්ත්‍රඥ වහන්සේනේ දේශනා කරන්නේ. එහෙමයි සර්. ඒක මට මතකයි එක්තරා සූත්‍ර දේශනාවක තියෙනවා. මේ ධර්මයේ ගැන කතා කරද්දී සුසුසති. එහෙමයි. ධර්මයක් කියනකොට හොඳට අහන්න කියනවා. එහෙමයි සර්. ඊළඟට සෝතං ඕදහති. කන් යොමු කරගෙන අහන්න කියනවා. එතකොට අර පටලැවිල්ලේ නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් ඒකටම යොමු කරනවා. නැත්නම් සාමාන්‍යයෙන් අපේ හිතවල තියෙන ඒවා වෙන දෙයක් කල්පනා කරගෙන ඉඳින් බණක් ඇහුවා කියන්නකෝ. සමහරවිට කල්පනා කරපු එකත් බණෙන් කියවුණා වගේ පස්සේ කාලේ මතකයි. එහෙමයි. එහෙමයි සර්. එහෙම දේවල් වෙනවා. ඊට පස්සේ සුසුසති සෝතං ඕදහති අඤ්ඤාචිත්තං උපට්ඨපේති.
ඒ කියන කරුණ තේරුම් ගන්න සිත පිහිටව ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඊළඟට අත්තං ගන්න හති අර්ථයම ගන්න ඕන. අනත්තං රිංචති. එහෙයි ස්වාමීනි. අර්ථය ගන්න ඕන. අනර්ථය බැහැර කරන්න ඕන. හරි වටිනවා. එතකොට ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් කෙනෙක් කතා කරනකොට ඒ කතා කරන දේෙන් සමහර කෙනෙකුට අනර්ථයක් කියන්න ඉඩ තියෙනවා. ඒක මෙහෙම හිතන්නකෝ. දැන් මාගන්ධිය මේ බැමිණි දුවට භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ මේ මහ පොටැඟිල්ලෙන්වත් ඒ ශරීරය ස්පර්ශ කරන්න කැමති නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. ඒකට ඒ කියපු ගමන් අම්මයි තාත්තයි හිතුවනේ මොකද්ද මේකේ අර්ථය කියලා. ඔන්න අම්මයි තාත්තයි අර්ථය ගත්තා. එහෙමයි. මාගන්ධිය අනර්ථය ගත්තා. එහෙමයි. මට බැන්නා කියලා. මේ බුදු කෙනෙක් දහම් දෙසක් දෙමුත් කෙනෙක් අර්ථය ගන්නවා කෙනෙක් අනර්ථය ගන්නවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී එහෙම වෙනවා නම් අපි බණ කියද්දී නොත් පටලැවෙන අය ඉන්නවා. පටලැවෙන අය. දැන් සාමාන්‍යයෙන් අපි උදාහරණයක් මම එකට කියන්නම්. දැන් අපි මිලින්ද ප්‍රශ්නේ කතා කිරීමේදී මිලින්ද ප්‍රශ්නේදී ඉතාමත් අපිට වැදගත් වෙන කාරණාව තමයි යම් තරමකට නිධාන කතාව. මේ රජතුමා සහ මිලිඳු රජතුමා සහ නාගසේන මහරහතන් වහන්සේ මුණ ගැහුනේ පුණ්‍ය සංස්කාරයක සම්බන්ධයක් නිසා. අන්න ඒක වැදගත්. ඊළඟට සුළු කුසලෙත් විපාක දෙනවා. දැන් සද්ධර්ම රත්නාවලියේ නාගසේන වස්තුව දක්වලා තියෙන්නේ සුළු කුසලෙත් මෙවැනි විපාක තියෙන බව තේරුම් අරන් අප්‍රමාදීව කුසල් කරන්න මේ පුණ්‍ය ධර්මයන් කරන්න කියන එක ඉස්මතු කරන්න. ඒක තමයි ඒකේ අර්ථය. ඒකට ඔහොම කියද්දී මේ පොත් ලියූ අය ගැන යුග ගැන අපි එහෙම කතා කරනවා. නමුත් ඇත්තට මගේ ජීවිතේ නම් මට ගොඩාක් වැදගත් වෙන්නේ කුසලී. අර්ථය මේ සංස්කාරයන්ගේ ස්වභාවය. තේරුණා නේද? ඒ අර්ථය ගන්න ඕන. ඊළඟ කාරණාව තමයි මෙතනදී අපිට ගොඩාක් වැදගත් මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් කුමක් ඇසුවාද? සාමාන්‍ය කතන්දර වගේ දේවල් කියන කෙනාගෙන් අනුව සමහරවිට කතන්දරයේ ස්වභාවය වෙනස් වෙනවා. එයා පාවිච්චි කරන වචනේ, එයාගේ සිද්ධි ගැළපීම. එහෙමයි. ඒවත් එකම ජාතක කතාව 10 දෙනෙක්ගෙන් අහන්නකො බලන්න. 10 විදියකට කියන්නේ. නමුත් ජාතක කතාවේ අර්ථය ගන්නකොට එකයි. ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේ දහම් අර්ථ ගැනීමේදී වදාලා අත්තං ගන්නහති අනත්තං රිංජති. ඒ නිසා අර්ථය ගන්න අනර්ථය බැහැර කරන්න. සිංහල ජාතියක් විදිහට සිංහල ජාතිය මේ සිංහල ජාතිය නොයේ කෙනෙහිරිකම් වලට ලක් වෙවි ඉන්න මේ කාලේ ඊළඟට මිනිසයන්ට එකතු වෙලා සෑයක් බෝධියක් ළඟ සාදුකාර දීදී සමූහයක් විදිහට වන්දනා කරන්න බීතති ගැනීම ඉපදුන කාලයක අහිංසකව ගෙදර ඉන්න මිනිසෙකුට බුදුරජාන් වහන්සේගේ ධර්මය අහලා අහිංසකව හිත පහදවා ගන්න එක්තරා ක්‍රමයක් විදිහට අපි මිලින්ද ප්‍රශ්නේ පටන් ගත්තා. කරුණා මෛත්‍රිය මුල් කරගෙන. තේරුණානේ? එහි අර්ථය ගන්න ඕන. අනර්ථය ගන්න හොඳ නැහැ. එහෙමයි. දැන් අපි කියමුකෝ දැන් සාමාන්‍යයෙන් අපේ අතින් අභිධර්මයේ කියලා මොකක් හරි පිට වුණොත් එහෙම කවුරු හරි අල්ලා ගන්නවා. දැන් හාමුදුරුවෝ අභිධර්මයෙන් ගැන මොකක්ද දැන් කියන්නේ? ඇත්තටම අපිට අභිධර්මයේ ගැන ਵਿਚාරය කරන්න කාලයක් නැහැ. ඒ කියන්නේ මම නම් කැමති කවුරු හරි අභිධර්මය ඉගෙන ගන්නවා නම් අභිධර්මයේ හොඳට කතා කරනවා නම් ස්වාමීන් එහෙම විවාදයේ පිනිස කරුණු මත පිහිටලා කරුණු සොයන්න උනන්දු වුණොත් ඉන්නේ එහෙම අපිට පාඩු සිදු වෙනවා. ගොඩාක් ඔය සාමාන්‍යයෙන් වාද විවාද කරන අයට වාද විවාදම තමයි ඉතුරු වෙන්නේ. දැන් මා වාද විවාද පටන් අරන් තමන්ගේ ජීවිතයේ අර්ථය කරා ගෙනිච්ච මම නම් හිතන්නේ මේ මිලිඳු රජුරෝ තරම් පින්වන්තයෝ නම් කොහේද දන්නේ. මිලිඳු රජුරෝ මට තිබ්බා පටලැවෙන ගතිය. ඒක ඉතින් අර දහම් විග්‍රහ ඉදිරියේ සුන්නත් දූලි වෙලා ගියා. ඒ නිසා ඔබට මම කියන්නේ මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙන දහම් කරුණු හරිම අර්ථවත්. එහෙමයි සර්. හරිම අර්ථවත්. සමහරවිට කියවාගෙන යනකොට සමහරවිට අපි මේ පොත බලලා වැඩසටහනක් නිසා කියවාගෙන යනකොට සමහර තැන් අපි නොදැනුවත්ව හරි මගහැරුණොත් එහෙම නමුත් මම ආපහු පස්සේ බලලා ඒ මගහැරිච්ච කරුණක් තියෙනවා නම් ආපහු පස්සේ වැඩසටහනේ හරි එක කියනවා. එහෙමයි සර්. ඒසා කන් යොමු කරගෙන අහන එකයි තියෙන්නේ වටිනාකම. අනිත් එක මම අපි මතක් කළා මේ මිලිඳු රාජ ප්‍රශ්නේ පොත් තියෙනවා. බාහිර පරිවර්තනක් තියෙනවා අපේ මහමෙවුනාවේ පරිවර්තනක් තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේගේ. ඒ නිසා මේ පොතුත් ගන්න. ඔබත් කියවන්න. කවුරු හරි අහිංසක කෙනෙක් ධර්මයට සිත පහදවා ගන්න කෙනෙක්
කොහේ හරි ඇති ඔහු වෙනුවෙන් තමයි මේ ධර්මය අපි කියන්නේ වාද විවාද පිණිස නොවේ. සාමාන්‍යයෙන් අපි කිසිසේත් වාද විවාද තර්ක විතර්ක පිණිස කැමති නැහැ. අපිට අපේ ගුරුවරු ධර්මයේ ඉගැන්වුවේ සරණක් හොයාගෙන යන්න. අපිට සම්පූර්ණයෙන් මේ ධර්මයේ විශ්ලේෂණය කරන්න, ගවේෂණය කරන්න, මතවාද ඛණ්ඩනය කරන්න, සමාජයේ සුද්ධ කරලා දාන්න ඕ අපිට ගුරුවරු උගන්වලා නැහැ. අපිට උගන්වන්නේ මේ අපේ ගුරු ස්වාමීන් වහන්සේ ගැන්වුවේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තාමත් දුර්ලභයි. දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ මේ අවසාන නැවක් වගේ මේ බුද්ධ ශාසනයේ නුඹලාට ලැබුණා. මේ ලැබිච්ච වෙලාවේ පිළිසරණක් හොයන්න. බුදුරජාන් වහන්සේගේ සරණ සොයා ගන්න. ධර්මයේ සරණ සොයා ගන්න. සංඝයාගේ සරණ සොයා ගන්න කියලා. ඒ සරණේ පිහිටක් අපි සොයාගෙන යන ගමන් සරණේ පිහිට ලැබමින් මේ අන් අයටත් සිත පහදවාගෙන මේ බුද්ධ ශාසනය පිහිටක් ලබා දෙන්න මේ ධර්මය කියන්නේ. මිසක්කා අපිට මේ සමාජයේ සම්පූර්ණ සුද්ධ කරලා දාන්නවත් එහෙම නැත්නම් මේ දහම් ග්‍රන්ථ මේ විශ්ලේෂණය කරන්නවත් සූත්‍ර විනය අභිධර්මයේ කියන වගේ අභිධර්මයේ පස්සේ දාවේ කලින් දාවේ කොයි කාලෙද ලියුනේ ඒවා පිණිස නෙවෙයි අපි මේ. ඒවට අතීතේ ගොඩාක් අය පහළ වුණා. පහළ වෙලා මේ ඒවා විග්‍රහ කරලා ওই අටුවාවල තියෙන විස්තර බලන්න අටුවාවල කියවගෙන යනකොට තියෙනවා ඒ කාලෙත් ওই අභිධර්ම කතා ඕවා හරි වාද විවාද. ඉතින් ඔක්කොම වාද විවාද කරලා මැරිලා ගියා. ඒකට අපිට වැදගත් වෙන්නේ ඒක නෙවෙයි. දහමින් පිටක් හොයාගන්න එක. ඉතාමත් වටිනවා මිලින්ද ප්‍රශ්නේ ගුණධර්ම විස්තර කරලා තියෙන හැටි. ඊළඟට මාර්ගයේ වැඩෙන හැටි විස්තර කරලා තියෙන හැටි. දැන් අපි අහලා තියෙනවා නම් ශ්‍රද්ධාව, අපි අහලා තියෙනවා නම් සීලය. ඒක නාගසේන මහරහතන් වහන්සේගේ උපමා මගින් විග්‍රහ කරන හැටි. හරි යගේ. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා අදත් අපිට පුළුවන් මිලින්ද ප්‍රශ්නේ යම් පරිච්ඡේදයක් කතා කරන්න. අවසරයි ස්වාමීනි. ඔබට අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අප සියලු දෙනාට අනුශාසනා කළා. ඉතින් අපි මේ මිලිඳු රාජ ප්‍රශ්නෙන් වැෑහෙන සදහම් රසය අද දවසේ විඳ ගනිමු. මේ බදු අර්ථ සහිත උතුම් ධර්මයේ දේශනා කළේ අපගේ භාග්‍යවතුන් වහන්සේ කියලා අපිට සාත්‍රූ ගෞරවය අපේ හදවතේ ඇති වෙනවා නම් ඒ ධර්මයේ පිළිබඳ තේජස් මෙතරම් තේජස් ධර්මයක්ද කියලා අපට ගෞරවය ඇති වෙනවා නම් ඒ මත ශ්‍රද්ධාව පිහිටලා සසුනට වැඩම කරපු මහා සංඝරත්නය ගැන ශ්‍රද්ධාව ඇති වෙනවා නම් අපිට එය මොනතරම් වාසනාවක්ද මේ ජීවිතේ මේ මොහොත අපිට මොනතරම් වාග්ය සම්පන්න මොහොතක්ද. ඒ නිසා අපි හැමදෙනාම මෙත් සිත ඇති කරගෙන අපි දහම් පිළිසඳර සඳහා අපගේ පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. ස්වාමීනි අවසරයි මෙතෙන් සිට අපිට කරුණ ඔබ වහන්සේ දේශනා කරනසේක්වා. ඔව් දැන් අපි මේ සත්‍ය අපි ස්වාමීනි අපි දැන් මීට කලින් අපි කතා කළේ ප්‍රඥාවත් යෝනිසෝ මනසිකාරයත් ගැනනේ. එතකොට ප්‍රඥාවත් යෝනිසෝ මනසිකාරයත් ගැන කතා කරන්න හේතුව තමයි රජ්ජුරුව ප්‍රශ්නයක් ඇහුවනේ කෙනෙක් මැරුණාට පස්සේ උපතක් කරා නොයන්නේ කොහොමද කියලා. ඊට මේ නාගසේන මහරහතන් වහන්සේ උත්තරයක් දුන්නා යෝනිසෝ මනසිකාරයත් ප්‍රඥාවත් අන්‍ය වූ කුසල් දහමුත් නිසා කෙනෙක් ප්‍රතිසන්දියකට නොයනවා කියලා. ඊට පස්සේ රජුරෝ ඒ කරුණ අල්ලගත්තා. එකින් එක අල්ලගත්තා. ඇහුවා මානසිකාරය කියන්නේ මොකද්ද? එහෙමයි. ඒක කිව්වා මානසිකාරයේ ස්වභාවය තමයි යමක් ග්‍රහණය කරගන්න එක. ප්‍රඥාවේ ස්වභාවය තමයි යමක් සිඳින එක. එහෙමයි. යමක් සිඳිනවා කියලා කියන්නේ මෙතන කෙලෙසය. එහෙමයි. බැඳීම, චන්දරාගය, බන්ධනය සිඳලා දානවා කියන එක. ඒකට ඒක උපමාවකින් විස්තර කළා යව මිටියක් කෙනෙක් වම් අතින් අල්ලගෙන දකුණු අතින් දෑකැත්තෙන් කපලා දානවා. ඒකට දකුණු අතින් වම් අතින් ගොනු කරගන්න එක මේ මානසිකාර විදියට දකින්න කිව්වා. ඒ සිඳින එක ප්‍රඥා විදියට දකින්න කිව්වා. ඉතින් එහෙම විස්තර කරලා ඊළඟට රජතුමා දැන් අද මේ කොටස තියෙන්නේ. එහෙමයි. අද හරි ලස්සනයි මේ දහම් පරයය. අවසරයි සර්. ඉතින් තියෙනවා මේ මිලිඳු රජුරෝ දැන් අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි නාගසේනයන් වහන්සේ අන්‍ය වූ කුසල් දහම්ය කියා යමක් මෙහිදී කියුනේය. දැන් අර කලින් ඒ අන්‍ය වූ කුසල් දහම් මොනවද? අහනවා ඒ අන්‍ය වූ කුසල් දහම් මොනවද? ඊට පස්සේ කියනවා මහරජාණෙනි සීලය, ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය යන මේවා අන්‍ය වූ කුසල් දහම්. දැන් අර උපතක් කරා යෑම වළක්වන කුසල් දහම් තියෙනවනේ. ඒකට ඒකෙදින් අන්‍ය කුසල් දහම් කියලා නාගසේන මහරහතන් වහන්සේ සංක්ෂිප්තව කිව්වා.
රජ්ජුරුවන මොනවද? ඊට පස්සේ රජ්ජු මේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා සීලය, ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය මේවා තමයි අන්‍ය කුසල් දහම්. වෙනත් කුසල් දහම්. ඊට පස්සේ අහනවා ස්වාමීනි සීලයේ ස්වභාවය මොකක්ද කියලා. මෙන්න මෙතනදී දැන් රහතන් වහන්සේ විස්තර කරනවානේ සීලය, ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය කියලා. දැන් රජතුමාට ඔක මතක හිටිනවා. ඉතින් රජතුමා ඔගේ අකුරක්වත් මං අරෙන්න දෙන්නේ නැහැ දැන්. දැන් රජතුමා සීලය මොකද්ද කියලාත් අහනවා, ශ්‍රද්ධාව මොකද්ද කියලාත් අහනවා, වීරිය මොකද්ද කියලාත් අහනවා, සමාධිය මොකද්ද කියලාත් අහනවා. දැන් රජතුමා ඉස්සෙල්ලාම ඇහුවා ස්වාමීනි සීලය කියලා කියන්නේ මොකද්ද? සීලේ ස්වභාවය මොකද්ද? සීලේ ස්වභාවය මොකද්ද කියලා අහපු ප්‍රශ්නෙට අපේ නාගසේන මහරහතන් වහන්සේ මේ විදිහට තමයි උත්තර දෙන්නේ. මහරජාණනි සීලේ ස්වභාවයේ සියලු කුසල් දහම් වල පැවැත්ම පිහිටීමයි. හරි වැදගත්. මේක හොඳට ඔබ මතකයේ තියාගත යුතු කරුණක්. සීලේ ස්වභාවය තමයි සියලු කුසල් දහම් වල පැවැත්ම තියාගන්න පුළුවන් ශක්තිය තියෙන්නේ සීලේ. අපි කියමුකෝ උපන් ශ්‍රද්ධාවක් තියෙනවා කියලා. ඒ ශ්‍රද්ධාව කොච්චර පවතිනවද කියන එක තීරණය කරන්නේ සීලෙන්. අපි හිතමු කෙනෙක්ගේ වීරියක් උපදිනවා කියලා. ඒ වීරිය කොච්චර කාලයක් එයාට පවත්වන්න පුළුවන්ද කියලා තීරණය කරන්නේ සීලෙන්. අපි කියමු කෙනෙක්ගේ සමාධියක් උපදිනවා කියලා. ඒ සමාධිය ඔහුට කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද කියලා තීරණය කරන්නේ සීලෙන්. මේක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ සිහිය පවත්වනවා කියමුකෝ. ඒ සිහිය පවත්වන සිහිය කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද කියලා තීරණය කරන්නේ සීලෙන්. සියලු කුසල් දහම් වල පැවැත්ම පිහිටීම තමයි සීලේ ස්වභාවය. ඉන්ද්‍රිය, බල, බොජ්ජංග, මාර්ගාංග, සතිපට්ඨාන, ඉරිදිපාද, ධාන, විමෝක්ෂ, සමාධි, සමාපatti ආදී සීලේ මත පිහිටා තිබේ. දැන් මෙතන තියෙනවා ස්වාමීනි විස්තර කළේ සත්‍තිස් බෝධිපාක්ෂික සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එහෙමයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම පිහිටලා තියෙන්නේ සීලේ මත. දැන් ඔන්න දැන් බලන්න. නිවන් මාර්ගයේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මනේ. එහෙමයි. එතකොට සංයුත්ත නිකායේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව විදිහට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පෙන්නනවා. එතකොට එක සීලේ මත දැන් ඔබට මතක ඇති පහුගිය කාලවල ගියානේ සීලය ඕනේ මේ නිවනට සීලය ඕනේ නිවන් දැක්කට පස්සේ සීලය රැකෙනවා කියලා. දැන් එතකොට ඒවනයි ඔවුන්ගේ හිතලු හිතන දේවල්. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ සමහර අයට තියෙනවා සාමාන්‍යයෙන් පටිභාන ශක්තියක්. ඒ කියන්නේ ඔහුට කරුණු වෙනවා දහම් කරුණු තේරෙන්න වගේ ගන්නවා. නමුත් ඔහුගේ අතින් සීල් කැඩෙනවා. ඔහුට සීලේ රැක ගන්න බැරි වෙනවා. නමුත් සීලේ රැකුන්නේ නැහැ කිය පළියට අර පටිභාන ආදී හැකියාවල් අඩු වෙන්නේ නැහැ. එතකොට ඔහු හිතනවා මට ඥානයක් තියෙනවා, අවබෝධයක් තියෙනවා. මගේ අතින් මේ කට්ටිය සීලයයි කියන ඒවා මා තුළ පිරෙන්නේ නැහැ. නමුත් මට අවබෝධ ඥානයක් තියෙනවා. එහෙනම් අවබෝධ ඥානෙට සීලය ඕන වෙන්නේ නැහැ කියලා අන්න දෘෂ්ටි වලට බැස ගන්නවා. ස්වාමීනි නමුත් සත්‍ය වශයෙන් සීලේ නැති වුණොත් බිඳුනොත් සත්‍ය වශයෙන් සීලේ නැති වුණොත් මේ කුසල දහම් පිහිටන්නේ උපමාවකින් තියෙනවා. එහෙමයි. දැන් හරි ලස්සනයි මේ විස්තරේ. ස්වාමීනි මේ අවසරයි. අනේ ස්වාමීනි මේ අපේ හිත ඊතරම්ම මුලා වෙනවා. අපි දැන් පුද්ගලයෝ වශයෙන් ගන්න නැතුව සිත් විසියට ගත්තොත් ඉන්නේ එහෙම අර ඔබ වහන්සේ කලින් සඳහන් කළ විදිහට අපිට අදහස් දරාගත්තොත් ඉන්නේ එහෙම අපි මේ සාත්‍රුන් වහන්සේගේ මෙතරම් පාරිශුද්ධ විවරණයේ තියද්දී අපි එහෙම අදහස් දරාගත්තොත් ඔව් ඒක ඉතින් තමන්ගේම අභාග්‍යය දැන් ඒ බුද්ධ වචනෙට මුල් තැන දුන්නේ නැත්නම් ඉතින් මේ රහතන් වහන්සේලා ඔක්කොම බුද්ධ වචනෙට මුල් තැන දීලානේ මේ ධර්මයේ කියන්නේ. ඊළඟට තියෙනවා මහරජාණනි සීලේ මත සිටින යෝගාවචර තෙමේ සීලේ නිසාම සීලේ මත සිටම පංච ඉන්ද්‍රිය වඩයි. ඊළඟට සීලේ මත පිහිටලාම පංච බල වඩයි. ඊළඟට මේකේ තියෙනවා මහරජාණන් සීලයේ මත පිහිටි යෝගාවචර තෙමේ සීලේ නිසාම සීලයේ මත පිහිටාම පංච ඉන්ද්‍රිය වඩයි. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය,
සියලු කුසල් දහම් නොපිරිහෙයි. එහෙමයි ස්වාමීනි. සීලයේ මත පිහිටලා තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩන්න තියෙන්නේ, වීරිය ඉන්ද්‍රිය වඩන්න තියෙන්නේ, සති ඉන්ද්‍රිය වඩන්න තියෙන්නේ, සමාධි ඉන්ද්‍රිය වඩන්න තියෙන්නේ, ප්‍රඥා ඉන්ද්‍රිය වඩන්න තියෙන්නේ. කුසල් දහම් වලින් පිරිහෙන්නේ නැතුව ඔහුව පවත්වාගෙන යන්න හරිය උපකාරයි සීලය. සාමාන්‍යයෙන් දැන් ඒක මහත්ය ප්‍රකට වෙන කාරණාවක්. සාමාන්‍යයෙන් කුසල් දහම් වලින් පිරිහෙනවා කියනකොට ප්‍රකටව පේන එක තමයි සිල් කැඩෙන්න ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඉන්ද්‍රිය සංවරය නැමැති කුසල් දහමකින් ඔහු පිරිහෙනවා නම් සීලේ කොහේ හරි දෝෂ එනවා. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාවේ පිරිහීමක් කොහෙන් හරි ආව නම් කොහෙන් හරි සීලේ දෝෂ එනවා. එහෙමයි. එහෙමයි ස්වාමීනි. ඒකයි. ඒ නිසා තමයි අර බුදුරජාණන් වහන්සේ මට මතක හැටියට සෝන දණ්ඩ සූත්‍රයේ වෙන්න ඕන. එහෙමයි. දීඝනිකාය සූත්‍ර දේශනාවක තියෙනවා පදේශකාරී ආරාධේති. ඒ කියන්නේ සීලය රැකෙන්නේ කොටසක් නම් අවබෝධයත් කොටසයි. පරිපූර්ණකාරීච පරිපූර්ණ වශයෙන් සීලී දෝෂයක් නැතුවම පරිපූර්ණ වශයෙන් සීලය රැකෙනවා නම් මේ ඒ සූත්‍ර දේශනාවේ තියෙන ඔහුගේ අවබෝධයත් පරිපූර්ණත්වයක් කරාම යනවා කියලා. එහෙමයි ස්වාමීනි අවසරයි. ඒතර තම තමන්ගේ ජීවිතේ පිරිහෙනවද නැද්ද කියන එක මේ සිල් රැකීම තුළින්වත් හොයන්න පුළුවන්. එහෙමයි. ස්වාමීනි මේ සීලය බින්දෙන්නේ නැති උවදුරු රහිත තැන මොකද්ද ස්වාමීනි? සීලයේ බින්ද දැන් පංච සීලයේ බින්දෙන්නේ නැති උවදුරු රහිත තැන සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණ තැන. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ වගේ තියෙනවා. දැන් බලමු තව ඉදිරියට කොහොමද අපේ රහතන් වහන්සේ විස්තර කරන්න කියලා. ඊට පස්සේ දැන් මේකෙන් තේරෙනවා ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ ක්‍රියාත්මක වෙනවා. පැහැදෙන කාරණාවක් යෙදිච්ච තැන ඉක්මනට ඒ ඉන්ද්‍රිය ශ්‍රද්ධා ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. දැන් කාරණාවක් යනකොට වාද විවාද කරන අදහසක් තිබ්බොත්, අඩුපාඩු හොයන අදහසක් තිබ්බොත්, ඒ අඩුපාඩු හොයන අදහස නැමැති ඉන්ද්‍රිය ඔහුගේ ක්‍රියාත්මක වෙනවා. ඒතර ඔහුට ඉන්ද්‍රියක් විදිහට තියෙන්නේ අන් අයගේ අඩුපාඩු හේවීම. ඒතර කරුණක් කියපු ගමන් අඩුපාඩුවම හොයනවා. දැන් ඒක මෙහෙමනේ ඒක බලන විදිහට දැන් අපි දෙන්න මෙතන සාකච්ඡා කරනවා. මම කල්පනා කරනවා මේ තියෙන කරුණ කොහොමද පැහැදිලිව කියලා දෙන්නේ කියලා. ඔබ කල්පනා කරනවා මේ කියන දේවල් අහගන්න ඉන්න ගමන් ආන්දරංගෙන් කොහොමද ප්‍රශ්නයක් අහන්නේ කියලා. ඊට පස්සේ මේ වැඩසටහන කැමරා කරන අය බලනවා මේකේ හොඳට මේකේ ලොකේෂන් කොහොමද කියලා. එයාලා ඉන්නේ ඒකේ. මේකේ සවුන්ඩ් බලන එක්කෙනා කල්පනා කරනවා හඬ කොහොමද නිවැරදිව එන්නේ. නේද? ඒතර මේ වීඩියෝ එක එඩිටින් කරන එක්කෙනා කල්පනා කරනවා මේ වීඩියෝ එකේ දෝෂයක් නැතුව කොහොමද දාන්නේ? එකම වැඩසටහන නේද? එහෙම නේද? ආන්න ඒ වගේ තමයි. ශ්‍රද්ධාව පැහැදීම නැමැති කරුණු එනවා. පහදින්න ඕන දේවල් සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට ඔහු තුල ඉන්ද්‍රියක් පිහිටලා තියෙනවා නම් ශ්‍රද්ධාව නැමැති ඒක ක්‍රියාත්මක වෙනවා පහදින්න. ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය නැත්තම් පහදින්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා වීරි. දැන් අපි කියමු රූපයක් ඉදිරියේ ඇස නැමැති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවනේ. ඒ රූපේ ඉදිරියේ ඇහැ නැමැති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ. සද්දේ ඉදිරියේ ක්‍රියාත්මක වෙන්නේ ඇහැ නෙවෙයි. කන ක්‍රියාත්මක වෙන්නේ. ඒතර කන නැමැති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ ශබ්දේ නැමැති කාරණාවත් එක්ක. පැහැදිලිද? ඊළඟට රසය නැමැති කාරණාවත් මුල් කරගෙන තමයි දිව නැමැති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ. පහස නැමැති කාරණාව මුල් කරගෙන තමයි කය නැමැති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ. සිතිවිලි නැමැති කාරණාවත් එක්ක තමයි මනස නැමැති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ. රූප ඉදිරියේ ඇස ක්‍රියාත්මක වෙන්නේ යම්සේද පහදින්න ඕන කාරණාවක් ඉදිරියේ ක්‍රියාත්මක වෙන දෙයට කියනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ඊට පස්සේ වීරිය ඊළඟට තියෙනවා වීරිය ඉන්ද්‍රිය. නැගී හිටින්න අකුසල් ප්‍රහාණය කරන්න කුසල් උපද්දවා ගන්න යම්කිසි ශක්තියක් ඔහු තුල උපද්දනවාද වීරිය ඕන තැන ක්‍රියාත්මක වෙන යම්කිසි ස්වභාවයක් තියෙනවාද ඒකේ වීරිය ඉන්ද්‍රිය. වීරිය ඉන්ද්‍රිය ස්වභාවය තමයි වීරිය කළ යුතු තැන ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ සති ඉන්ද්‍රිය සිහිය ක්‍රියාත්මක විය යුතු තැන ඒ අදාළ දේ ඉදිරියේ ක්‍රියාත්මක වෙනවා. සති ඉන්ද්‍රිය
සමාධි ඉන්ද්‍රිය සංසිඳීම, ප්‍රඥා ඉන්ද්‍රිය ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න. ඉතින් මේ විදිහට කුසල්ද මේ ඔක්කොම ටික මොන ඉන්ද්‍රියක් හරි මේවා වැඩකරනද මේ ඉන්ද්‍රියන් පවත්වාගෙන තියාගෙන ඉන්න පුළුවන් ස්වභාවයේ තියෙන්නේ සීලයත් එක්ක. ඊට පස්සේ කියනවා ස්වාමීනි උපමාවක් කියන්නේ ඔක තේරුම් ගන්න. අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා මහරජාණෙනි වැඩි වර්ධනය වී විපුල බවට පත්වෙන ගස් කොළන් ආදී පැලවෙන යම්කිසි දේවල් ඇද්ද ඒ සියලු දේවල් වැඩෙන්නේ වර්ධනය වෙන්නේ විපුල බවට පත් වෙන්නේ පොළොව ඇසුරු කොටගෙන පොළොව මත පිහිටාය. පැහැදිලිනේ? මහරජාණෙනි ඔය අයුරෙන්ම සීලය මත සිටින යෝගාවචරතේ මේ සීලේ නිසාම සීලය මත සිටම පංච ඉන්ද්‍රිය වඩයි සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ගස් කොළන් යම්තාක් තියනවාද? යම්තාක් ගස් කොළන් තියෙන්නේ පොළොව මත. පොළොව මතමයි තියෙන්නේ. ඒතකොට පොළොව අපි පොළොව මත තියෙන ගස් විදියට අපි කියමු උඩ වැඩියා ගහක් ගත්තත්, ඕකිඩ් එකක් ගත්තත් ඒත් පොළොව ඇසුරු කරගෙන තියෙන්නේ. අනිවාර්යයෙන් පොළොවේ සම්බන්ධයක් ඔහුට තියෙන්න ඕන. ඊළඟට ගස් කොළන් පොළොව මත පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ නිසා නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ උපමාව අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවානේ. මේ උපමාව ওই විදිහටම සූත්‍ර දේශනාවේ තියෙනවා. එහෙමයි. දැන් සංයුත්ත නිකායේ මේ සත්‍විස් බෝධිපාශික ධර්ම විග්‍රහ කරන තැන්වල මේ උපමාව තියෙනවා. ඒතර රහතන් වහන්සේ බුද්ධ වචනයෙන්ම මේ කරුණ ඉස්මතු කරනවා. මතක තියාගන්න ඕනම ගහක් හදන්න තියෙන පොළොව මත. ඒ නිසා මේ බුද්ධ ශාසනය යන්තා ගුණධර්ම දියුණු කරනවාද ඒ ගුණධර්ම සීලේ පිහිටලාමයි කරන්න තියෙන්නේ. ඒ නිසා ඔහුගේ ගුණධර්ම යම්සේ වැඩෙනවද ඊට සාපේක්ෂව සීලියත් වැඩෙනවා. සීලේ යම්සේ වැඩෙනවද ඊට සාපේක්ෂවම මේ ගුණධර්මත් වැඩෙනවා. එතකොට තවත් ගත්තොත් බුද්ධ වචනයේ තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා යත් සීලං තත්ත පඤ්ඤා. යම් තැනක සීලේ තියනවාද එතන ප්‍රඥාව ඇත. යත් පඤ්ඤා තත්ත සීලං. යම් තැනක ප්‍රඥාවද එතන සීලිය ඇත. සීලවතෝ පඤ්ඤා. සීලවන්තයා ප්‍රඥාවන්තේ. පඤ්ඤවතෝ සීලං. ප්‍රඥාවන්තයා සීලේ. සීල පඤ්ඤානංචකෝ බ්‍රහ්මන ලෝකේ අග්ගමග්ගායති. සීලයයි ප්‍රඥාවයි ලෝකේ අග්‍ර දෙයක් කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. සීලයත් ප්‍රඥාවත් අග්‍රයි. ඒ නිසා අද කාලේ නම් සීලය ගොඩාක් සැහැල්ලු කොට හිතන්නේ. ගොඩාක් සීලේ සැහැල්ලු කොට හිතන්නේ. දැන් අපි කියමු පින්කමක් කරන්න ගියා කියලා. පින්කමක් කරන්න ගියාට පස්සේ බොරුවක් කියලා හරි කරනවා. හොරෙන් ගෙනල්ලා හරි පින්කම කරනවා. ඒතර ඒ පින්කම කරන්නේ මොකක් හරි නිවන් දකින්නනේ. නිවන් දැකීම මුල් කරගෙන කුසල් උපද්දවන්නයි පින්කම කරන්නේ. නමුත් එයාගේ ඒ ගුණධර්ම පිළිටන්න ඕනේ සීලය මත. ඒ නිසා මතක තියාගන්න පින්කමක් කරද්දී අනිවාර්යයෙන්ම සීලය ගැන සැලකිලිමත් වෙන්න. සීලය ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. සීලේ බිඳගෙන කරන පින්කම් වලට අත ගහන්න එපා. සීලේ බිඳගෙන කරන පින්කම් වලට අත ගහන්න එපා. ඊළඟට දානයක් වුණත් ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ යෝ සීලවා සීලවන්තේසු දදාති දානං. සිල්වත් කෙනෙක් සිල්වත් කෙනෙකුට දෙන දානේ අග්‍රයි කියලා ගොඩාක් පින් වැඩෙනවා කියලා. ඒ නිසා දානයක් දෙද්දී සීලය ගැන හිතන්න. බුදුරජාණන් වහන්සේ වදාළ සීලය ගැන හිතන්නේ නැතුව දුස්සීලව කෙනෙක් දන් දෙනවා. දුස්සීලව කෙනෙක් දන් දීලා දන් දුන්නාට පස්සේ ඒක ඔහුට විපාක දෙන්නේ ඒ දානයයි සීලයයි දෙක ගත්තාම ඉක්මනට සීලේ විපාක දෙනවා. ඔහු තිරිසන් ලෝකෙට වැටෙන්න පුළුවන් කිව්වා ඒ දුස්සීලකම මුල් කරගෙන. නමුත් දන් දීම නැමැති පින මුල් කරගෙන ඔහු තිරිසන් ලෝකෙ වැටුණත් ආහාර පාන තියෙනවා. පෝසත් ගෙවල් වල බල්ලන් වෙලා උපදිනවා. ඊළඟට හොඳ අලිය ඇත්තු වෙලා උපදිනවා. අස්පයෝ වෙලා උපදිනවා. මේ විදිහට ඊට පස්සේ ඔවුන් ගැන හොඳට හොයනවා, බලනවා, නාවනවා, කවනවා, පොවනවා. ඒ වනාහි ඔවුන් සසරේ දීලා. නමුත් ඔවුන් තිරිසන් ලෝකෙ ඉපදුනේ දුස්සීලකමක් මුල් කරගෙන. පැහැදිලිද? ඉතින් ඒ නිසා
හැම කුසල් දහමකටම මුල් වෙන්නේ සීලයයි. එහෙමයි. ඉතින් අපි කියමු ස්තූපයක වැඩ කරන්න ගියා කියලා. ඔන්න චෛත්‍යයක ශ්‍රම දාන කරන්න ගියා. පුරුදු වුණොත් උදේ පාන්දරම ගිහිල්ලා නැතන් ගිය වෙලාවේ පන්සිල් සමාදන් වෙලා වත් කරනවා. ඒතර වත් කරද්දී සිල්පද 5ට හානි වෙන්න දෙන්නේ නැතුව වත් කරනවා. ඔන්න ඔහුට නම් ඒ කරන පින අනිවාර්යෙන් ඔහුගේ විමුක්තිය කරා එනවා. ඔහු කැන්දාගෙන යනවා. මොකද ඒ කුසල් දහම් පිහිටන්නේ මොන ගහක් ගෙනවත් හදන්න පොලොවක් ඕන. ඒ පොලොව වගේ කිව්වා සීලය. ඕන උපමාවකින් වදාරනකොට මහරජතුමා දැන් අපිට උපමනකින් අපි සාමාන්‍යයෙන් කිව්වත් එහෙමයි ඇත්තනේ නං කියනවනේ. මිලිඳු රජුරු එහෙම නැහැ. මිලිඳු රජතුමාගේ හරි පුදුමේ තමයි සමහර ඒවා නැවත අහනවා. ස්වාමිනී තව උපමාවක් කියන්නේ. ස්වාමිනී තව උපමාවක් කියන්නේ කියලා. ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේගේ ඉවසීම කියන්නේ සාමාන්‍යයෙන් අපෙන් නම් එකපාරක් දෙපාරක් ඇහුවොත් සමහරට අපිට තරහ යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා නමුත් අපේ නාගසේන මහරහතන් වහන්සේ යම් තාක් උපමා ඉල්ලයිද ඒ තාක් උපමාවෙන් දහම් කරුණු විස්තර කරනවා. ඒක සංගරුවනේ කෘත්‍යනේ. සාමිච්චි පරිපන්න වූ සංගරුවන ධර්මයේ එසේ දේශනා කරන ඉවසීමෙන් යුතුව. ඉතින් ඒ සාමිච්චි පටිපන්න භවයේ ප්‍රතිමූර්තිය තමයි රහතන් වහන්සේලා. අනිත් සංඝයා ඒක පුරුදු කරගෙන යනවා. ඒ නිසා සාමිච්චි පටිපන්න වූ අපේ නාගසේන මහරහතන් වහන්සේගෙන් රජුරු ආපහු ආනවා ස්වාමීනි ආය උපමාවකින් කියන්න. ඒ වෙලාවේ දේශනා කරනවා මහරජාණෙනි බලය උපදවාලන යම් කර්මාන්ත ආදී ඇද්ද ඒ සියල්ල කෙරෙන්නේ පොළොව ඇසුරු කොට පොළොව මත පිහිටාය. මහරජාණෙනි ඔය ආයුරින්ම සීලයේ මත සිටින යෝගාවචර තෙමේ සීලේ නිසාම සීලයේ මත සිටම පංච ඉන්ද්‍රිය වඩයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. බල උපදනවා කියලා කියන එක මොකද්ද මෙතන දැන්? මෙතන බලය උපදවාලන යම් කර්මාන්ත කියලා කියන්නේ යම්කිසි ශක්තියක් අරගෙන අපි කියමු ඇවිදිනවා නම් හිටගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්නවා නම් නිදාගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් යම්කිසි ඔහු යම්කිසි කායික ක්‍රියාවක් කරනවා නම් යම්කිසි වැඩක් කරනවා නම් ඒ හැම එකක්ම කරන්නේ පොළොවේ හිටගෙන. පොළොව මත පිහිටලා තමයි අර වැඩ ටික කරන්නේ. අපි ඉරියව් හතර ගත්තත් යන්නේ එන්නේ ඉඳගන්නේ හිටගන්නේ පොළොවත් එක්ක ඇසුරු කරගන්නේ. ආන් මේ වගේ තමයි කිව්වා ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ආදී ඉන්ද්‍රිය ධර්ම මේ ගුණ ධර්ම මේ වැඩෙන්නේ සීලයත් එක්ක. සීලය තමයි පොළොව. මොන සෙල්ලම දාන්නත් පොළොව ඕන. ඒ නිසා සීලය ඒසා උපකාරයි. ඒතර සීලය කියලා කියනකොට මහත්මයා ගිහි අයට තියෙනවානේ පංචශීලී. එහෙමයි. ඕන් අඩුම තරමේ පංචශීලීවත් රකින්න උත්සාහ කරනවා නම්. එහෙමයි. සාමණේර ස්වාමීන් වහන්සේලාට දස සීලේ තියෙනවා. උපසම්පදා ස්වාමීන් වහන්සේලාට ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ 227ක් සිල්පද තියෙනවා. එහෙමයි. අනුකුඩා වශයෙන් කෝටියක් සිල්පද. එහෙමයි. එතකොට පංචශීලයේ කියන එක ආරක්ෂා. දැන් සමහර වෙලාවට සමහර ගිහි මිනිස්සු වාද විවාද කරනවා. හොඳටම බලන්න ඕන දැන් මම මේ බණ කියනවා. මම ඔන්න දැන් මේ බණ කියනවා. බණ කියනකොට කවට හරි මේ දේශනාව අහනකොට මං ගැන තරහක් එනවා කියලා හිතන්න. මේ හාන්දුරන් ඕක කිව්ව වැරදි කියලා හිතනවා කියන්නේ. දැන් ඔබ බලන්න ඔබ දිහා ඔබ පන්සිල් රකින්න කෙනෙක්ද? දැන් බලන්න පන්සිල් රකින්න කෙනෙක්ද? දැන් ඔය Facebook වලින් ඊළඟට ඉන්ටර්නෙට් එකෙන් ඔය එක එක වගේ අරහෙට මෙහෙට වාද විවාද තර්ක යනවානේ අපේ ධර්මයේ බේර ගන්න ඕනේ මේකයි කිය. දැන් බලන්න ඔබ පන්සිල් රකින්නවද? මේ බුද්ධ ශාසනය වැඩෙන්න භූමියවත් නැතුව සමහරලාට සංඝයා වහන්සේ නමකට උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට ඇඟිල්ල දික් කරනවා. දික් කරපු ගමන් මේනවා. තමන් හිතන්නේ තමන් බුද්ධ ශාසනය බේර ගන්න මේක කරන්නේ කියලා. නමුත් මේ බුද්ධ ශාසනය කියන්නේ සෙල්ලම් කරන එකක් නෙවෙයි.
අනේ ස්වාමිනේ ඔබ වහන්සේ බොහෝ කාරණා පැහැදිලි කරා මිලින්ද ප්‍රශ්නය ඇසුරෙන් මේ සීලය අපේ සීලය කොතරම් වටිනවද කියන කාරණා. ස්වාමිනේ ඔබ වහන්සේ මතක් කළ පරිදිම මේ වෙන්න පුළුවන් දෙයක් තමයි අර ඇත්තට මේ මහාර්ග පින්කමක් කරන අවස්ථාවේ අපි චෛත්‍ය වන්දනාවක් හරි නැතිනම් දානයක් හරි ඒ විදිහෙන් සංවිධානය කරගෙන දන්නේම නැතුව බොරුවක් කියවෙන්නත් පුළුවන්. තවත් එහෙම සිල් බිඳෙන තැන් තියෙන්න පුළුවන්. ස්වාමිනේ අද පටන් අපි කොහොම මේ කාරණාව අහලා සැලකිලිමත් වෙන්න ඕන. එහෙමයි. ඉතින් මේ බුද්ධ වචනේනේ. ඉතින් ඒ නිසා පින්කම් දැන් සමහර අය පින්කම් දැන් නම් ඉතින් පින්කම් යෝගී ඉවරයිනේ. දැන් ඉතින් මහා සෙනඟ පිරිවරාගෙන රැස් වෙලා ඒ විසි ගහගෙන කංචුක බැඳගෙන දැන් ඉවරයි. දැන් ඉවරයි කියලා කියන්නේ අතු ගෑවිලා කියන්නේ නෙවෙයි. ඒ මනුස්සයාගේ හිතේ බය තැති ගැනීම උපදිනවා. මොකක් හරි කරදරයක් වේද කියලා. නමුත් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන් මේ තේජස උපදිනවා. ලංකාවේ තියෙන කරදර ගැන තමුතුවේම අමෝතු බයක් ගන්න කාර්ය නැහැ. ඉතින් ඒව ගැන සැලකිලිමත් විය යුතු අය සැලකිලිමත් වෙන්න ඕන. සාමාන්‍ය ජනතාවට කියන්න තියෙන්නේ අපි රටත් ජාතියත් ආගමත් ගැන කල්පනා කරලා සත්‍යක්‍රියා කරමින් වාසය කරන්න කියලා. ස්වාමීනි තව කාරණාවක් මේ සිහියට එනවා. අර අරබුද පැමුණුණු කල්ලි ගැටලු සහගත තැන් මතුණු කල්ලි සීලේ පිහිටන්න කියලා භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය තියෙනවා ස්වාමීනි. එහෙම අවවාදයක් ඒකෙවි මේ මොනවා හරි අරබුදයකට තමන් ගැටුමක් හෝ වේවා මෙහෙම තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මෙහෙම එකක් තියෙනවා. දැන් අර්බුදයක් කියලා කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපිට ඉදිරියට අනාගතයේ අර්බුද පේනවා නම් ඊළඟට මේ මොකක් හරි ජීවිත හානි අනාගතේ වෙයි කියලා එහෙම හිතෙනවා නම් ඒතර නුවණැති කෙනාට නුවණැති පින් තියෙන කෙනාට ඇත්තටම එනවනේ මටත් අනතුරක් වුණොත් එහෙම මම මැරෙන්නේ දුස්සීලවද කියලා වීරිය උපද්දවාගෙන සීලේ පිහිටවන්න කාලයයිනේ. අනිත් එක තමයි මේ වාගේ තැන්වල අපිට ගොඩාක් වටින එක තමයි මෙච්චර කාලයක් පුරුදු වෙලා හිටියා නම් මිනිස්සු පංචශීලයේ රකින්න එහෙම නැත්නම් යම්කිසි යම් සිල්පද ආරක්ෂා කරන්න පුරුදු වෙලා හිටියා නම් ඊළඟට තමා තුළ අල්පේච්ඡව අභ්‍යන්තරේ සංගවාගත්ත ගුණ තිබ්බනම් ඔන්න මේ අවස්ථාවේදී ඒ ගුණ ආවර්ජනය කරලා රටටත් ජාතියටත් ආගමටත් මේ ලක්වැසියන්ට සෙත්පතන්න තිබ්බා. මේ සතුරු කරදර දුරු වෙලා මේ මිනිසුන්ට සිත සැලසේවා කියලා. ඉතින් ඒ නිසා මේකෙන්වත් පාඩමක් ඉගෙනගෙන හිමීට ගුණධර්ම දියුණු කරන්න පටන් ගන්න ඕන. අපි ලොකු දේවල් වලට අත ගහන්න හැදුවාට දැන් මේ තියෙනවා මහ පොළොව. දැන් මේ ඊළඟ උපමාවෙන් දැන් තේරෙනවා. දැන් මේ බලන මහන්තයා ඊළඟට තියෙනවා මේ මිනිඳු රජුරෝ ආය උපමාවක් ඉල්ලනවා. ස්වාමිනේ අනේ තවත් උපමාවකින් කියන්න. ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණෙනි නගරය වර්ධනය කරන අය නගරයක් නිර්මාණය කිරීමේදී පළමුවෙන් කරන්නේ නගරයේ පිහිටන තැන පිරිසිදු කොට කටුකොහල් බැහැර කරවා භූමිය සමතලා කරවා ඉන්පසු වීදි සිව්මන්සල සන්ධි ආදී සලකුණු යොදා නගරේ නිර්මාණය කිරීමයි. මහරජාණෙනි ඔය අයුරින්ම සීලේ මත සිටින යෝගාවචර තෙමේ සීලේ නිසාම සීලේ මත සිටම පංච ඉන්ද්‍රිය වඩයි. සද්ධා ඉන්ද්‍රිය වඩයි, විරිය ඉන්ද්‍රිය වඩයි, සති ඉන්ද්‍රිය වඩයි, සමාධි ඉන්ද්‍රිය වඩයි, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි. පැහැදිලිනේ. නගරයක් හදන්න ඕන කෙනා නගරේ ඉස්සලාම ඒ නගරේ හදන භූමිය සුද්ධ කරලා සම විසම තැන් දිහා බලලා කටු කොහොල් අරවලා තමයි නගරේ නිර්මාණය කරන්න පටන් ගන්නෙ. ඒකත් තේරෙන්නේ නැත්නම් මෙහෙම හිතන්නකෝ ගෙයක් හදන හැටි හිතන්නකෝ. ගෙයක් හදනකොට ගෙපල කපනවනේ. ගෙපල කපන දැන් ඉතින් මිනිස්සු ගෙපල් හදන හැටි දන්නවත් දන්නේ නැහැ. මොකද තියෙන ඒවා ගන්නවා මිසක් අලුතෙන් ගෙවල් හැදෙලි අඩුයිනේ. ඉතින් අනිත් හදන ගෙවල් නේද දන්නේ. සමහර වෙලාවට මිනිස්සු Tamanට ඉඩමක් තිබ්බා සමහරට යන්නෙම ගේ පදිංචි වෙන්න. මොකද කොන්ත්‍රාක්ට් කරන අයට බාර දීලා. ඉතින් ඒ නිසා ගෙවල් හදපු අය දන්නවනම් ඉස්සෙල්ලාම ගෙපල් කපනවා. ගෙපල කපලා ෆවුන්ඩේෂන් කපලා ඊට පස්සේනේ ගේ හදන්න පටන් ගන්නෙ. දැන් අපිට ඕනන්නේ ගෙපලද එහෙම නැත්නම් ෆවුන්ඩේෂන්ද අපිට ඕන වෙන්නේ ගෙදරනේ. නමුත් ගේ ඕන කෙනා අර ටික කරගන්න එපා. ඇත්තටම අපිට ඕනන්නේ නිවන් දකින්න. අපිට ඕනන්නේ නිවන් දකින්න. අපිට ඕනන්නේ මේ දුක් කෙලවර කරන්න. අපිට ඕන වෙන්නේ සංසාරයෙන් නිදහස් වෙන්න. නමුත් මේ වැඩපිළිවෙල කරන්න වෙන්නේ
සීලේ පිහිටලා එහෙමයි ගේ හදන්ට ගෙපලෝන ඒ වගේ ඒ නිසා නිවන් දකින්න කැමැත්තෙන් ඉන්නවනම් සංසාර දුකෙන් නිදහස් වෙන්න කැමැත්තෙන් ඉන්නවනම් සංසාරයෙන් නිදහස් වෙන්න කැමැත්තෙන් ඉන්නවනම් බලන්න ඔබ මම සීල් රකින්න කෙනෙක්ද මහා පොළොවක් මට තියෙනවද මගේ මාලිගාව හදන්න නැත්නම් ඒ අයට තියෙන්නේ අහසේ මාලිගාව තේරුණානේ හැබැයි මේ අය අහසේ මාලිගාව දැනුවට පොළොවෙත් නැහැ එහෙමයි සර් ඒ නිසා පොළොව අනාහි සීලයයි ඉතින් දැන් ඔන්න නාගසේන මහරහතන් වහන්සේ මේ විදිහට විස්තර කරනවා විස්තර කරනකොට මිලින්ද රජුරෝ ආයෙත් අහනවා ස්වාමීනි තව උපමාවක් කියන්න ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ මේ විදිහට උත්තර දෙනවා මහරජාණනි කරණංගසන්නා ශිල්ප දක්වනු කැමැතිව පොළොව සාරවා ගල් බොරළු බැහැර කරවා භූමිය සමතල කරවා සිව්මැලි භූමියක සිට කරණංගසයි තේරෙනවනේ ඊට පස්සේ මහරජාණනි ඔය ආයුරින්ම සීලයේ මත සිටින යෝගාවචර තෙමේ සීලේ නිසාම සීලයේ මත සිටම පංච ඉන්ද්‍රිය වඩයි සද්ධා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය මෙතන තියෙන කරණංගසන්න කරණං ගහන කෙනා ඉස්සල්ලාම පොළොව හදා ගන්න ඕන නැත්තම් කොච්චර දක්ෂ ලෙස කරණං ගහන කෙනෙක් වුණත් පොළොව විෂම වුණාට පස්සේ ඒ පොළොවේම වැටිලා අඬබඩු කඩා ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඇත්තටම සමාධි උපදවා ගන්න පින තියෙන අය ඇති. එහෙමයි සර්. ඔහුට දැන් බාධා පිණිස පවතින්නේ සීලයේ දෝෂ වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒ නිසා සීලය පිරිසිදු කරගන්න. මං කියන කාරණාව තේරෙනවද? සමහර වෙලාවට වීරිය දැන් අපි හිතනවානේ අපි වීරිය නෑ සමහරට මේ වීරිය ඇතුලෙන් බුරපුරා එළියට එන්නේ නැත්තේ සීලේ දෝෂ නිසා වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒ නිසා සීලේ පිණිස වීරිය කරන්න. ඊට පස්සේ සමහර අයට හොඳට විදර්ශනාව ඊළඟට දහම් කරුණු වැටහෙන එක තියෙන්න පුළුවන් ඔහු තුල අර දක්ෂ කරණංගසන්නෙක් වගේ. නමුත් ඔහුට ඒ කරණම ගහන්න පොළොව හදා ගන්න ඕන මට්ටම් කරලා. දැන් දුරපනින්න උනාම අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ දුරපනින්න උන ගමන් ඔය ගිය ගමන් දුරපනින්නේ නැහැ. අපි ඒක වෙනම මේ මොනවද දාන්නේ? මේ කොහොමද ඔයාලගේ පැත්තේ කොහොමද? අපේ පැත්තේ 10ක් නේද? ඒ පැත්තට ආවෙන එක සමහර පැතිවල පිදුරු මොනවා හරි දෙයක් දාලා අර උඩ පැනලා පැන්නට පස්සේ අනුබණු කැඩෙන්නේ නැති ටිකක් දානවා නේද? ආන්න ඒ වගේ තමයි මේ කොච්චර දක්ෂ කෙනෙක් වුණත් ඒ දක්ෂතාවය ඉදිරිපත් කරන්න භූමියක් ඕන. ඒ නිසා යම්කිසි කෙනෙක් සමහරවිට ඇති ශ්‍රද්ධාව උපදිලා ශ්‍රද්ධාව පවත්වාගෙන යන ඇත්තට මිනිස්සු අද කාලේ මිනිස්යන්ගේ වෙන ගුණ ධර්ම කෙසේ වෙතත් ශ්‍රද්ධාව උපදින ගතිය තියෙනවා. පැහැදීම උපදින ගතිය තියෙනවා. ඔය ඒ අතරතුර අර මොන් අට වල ඉදින් නැති මොන් ඇට වගේ අඩුපාඩු හොයන චරිත ටිකක් තියෙනවා. ඒව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ අපිට ටික කාලයයි තියෙන්නේ. අපිට ටික කාලයයි තියෙන්නේ මේ සෙල්ලන්ද දයින්න කාලයක් නැහැ. ඉතින් අපේ ජීවිතේ අනිතක මේ සිංහල ජාතිය වඳ වෙච්ච ගමන් ඉවරයි මුළු බුද්ධ ශාසනයම. මුළු ඉන්දියාවෙන් සම්පූර්ණයෙන් බුද්ධ ශාසනය අතුකාලා දැම්මා. ලංකාවේ සිංහල මිනිස්සු ටික ගාව තමයි මේක තියෙන්නේ මේ බුද්ධ ආගම. සිංහල ජාතිය වඳ වෙච්ච ගමන් බුද්ධ ආගම එතනින් ඉවරයි. ඒ නිසා ඒක වැඩි ඈතක නෑනේ. ඇයි අපේ මිනිස්සු දරුවෝ හදන්නේ නෑනේ. එකා දෙන්නගෙන් ඉවරයි. ඊට පස්සේ ඉතින් ඔය වාගේ නොයෙක් මිනිස්යන්ගේ තියෙන එකිනෙකාගේ අර ඉරිසියාව තවත් කෙනෙක් නැගිටිනවට කැමති නැතිකව ඇද කුද හොයන එක බණක් කිව්වත් ඇද කුද හොයනවනේ. ඉතින් ඒ වාගේ වෙලාවට සිංහලයෝම මේක අස්සේ මොකක් හරි අච්චාරුවක් හදා ගන්නවා. ඉතින් ඒ නිසා ඒවා මේ කියන්න කාරණා මේ වෙලාවක් නෙවෙයි. නමුත් ඒ නිසා සුළු කාලයයි මේ තියෙන්නේ. පස්සේ දුක් වෙන්න වෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ කාරණාව සත්‍යයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ නිතර වදාලා මේ ෂණ සම්පත්තිය කනෝ මා උපජ්ජගා කනාතීතම් සෝචම්ති නිරයන්වා මේ
ඡන සම්පත්තිය අහිමි වීමෙන් නිරේ ගිහිල්ලා ගොඩක් දුක් විඳින්න වෙයි. මට හරියට ඒ වචන ටික මතක නැහැ. එහෙමයි සර්. ඉතින් ඒ විදිහට නිරේ ගිහිල්ලා දුක් විඳින්න වෙයි මේ ඡන සම්පත්තිය අහිමි වුණොත්. ඉතින් ඒ නිසා ඒක ඇත්තනේ. අපිට ඒ කාලේ ඒ බුද්ධ ශාසනයේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කාලේ රහතන් වහන්සේලා යුගයේ අහිමි වුණා. අහිමි වෙච්ච නිසා මේ පටලැවිලි වලට ලක්වෙවි සංසාරයට වැටුණානේ. වැටිලා වුණ කාලෙකින් යාන්තම් 30 වසරක යුද්ධයක් ඉවර වෙලා ගානට චෛත්‍ය වැඳගෙන බෝධි වැඳගෙන බුදු ගුණ කියාගෙන බණ භාවනා කරගෙන සිස්සේ ඕන තැනක කැලෙන් කැලේට වනෙන් වනේට ගමෙන් ගමට ජනපදයෙන් ජනපදයට යමින් සිස්සේ සැරිසරුවා අවුරුදු 10ක්. ඊටකොට මිනිස්සුන්ට වගාක් නැහැ. ඊට පස්සේ දැන් ඔන්න කලබල ආවා. කලබල ආවට පස්සේ අර සෙල්ලම් ටික ඉවරයි. දැන් කෑමක් කන්නත් බෑ. ඔන්න දැන් රට පුරාම පැතිරිලා යනවා මේ කුකුල් මස් වලට විස දාලා කියලා. කුකුල් මස් කන්න එපා කියලා දැන් රට පුරා පැතිරිලා යනවා. එතකොට දැන් කාලත් ඉවරයි. එතකොට මේ හැම දැනම මේ ප්‍රශ්න අපිට තේරෙන්නේ නැහැ මේ වගේ හරි මොකද්ද වැරදි මොකද්ද කියලා. ඒ නිසා මේ බණ පදයක් අහන වෙලාවේ අනේ මට සංසාර දුකින් නිදහස් වෙන්න මේ බණ එක බණ පදයක්වත් මට වැටහෙනවා නම් කියන ශ්‍රද්ධාවෙන් බණ ටික අහන්න. නේද? ඉතින් ඒ නිසා කරණම් ගහන කෙනාට මේ භූමියක් ඕන වගේ තමයි කියන කුසල් දහම් වඩන්න සීලය ඕනයි. ස්වාමීනි අවසරයි අපගේ වන්දනාව වේවා. ස්වාමීනි මෙතරම් ආශ්චර්යමත් ධර්මයක් සීලය මත පිහිටීමෙන් සියලු කාරණා වැඩි ගොස් නිවන පිණිස වෙනවා කියලා මෙතරම් ධර්මයක් මේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ධර්මස්වාමීව භාග්‍යවතුන් වහන්සේ ගැන මේවා ශ්‍රවණය වෙන විට ස්වාමීනි අපි කවරනම් ආකාරයකින් සාත්‍රු ගෞරවය ඇති කරගන්න අවශ්‍යයි ස්වාමීනි. ශාස්ත්‍රු ගෞරවය ඇති කරගන්නේ මහත්මයා මේ බුද්ධ වචනේ පිළිගන්න එකෙන්මයි. මේවා පිළිගන්නකොට ඇත්ත නේන්නම් කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා හොඳට බලන්න ඒ දැන් මේකේ තියෙනවා ඒ කුසල් දහම් වඩන්න තියෙන්නේ සීලය මත පිහිටලා. කියන්නේ සීලය මත පිහිටි පමණින් සියල්ල වැඩෙනවා කියන එක නෙවෙයි. දැන් ගෙපල කපපු පමණින් ගේ හැදෙන්නේ නැහනේ. ඊට පස්සේ බීම සමතලා කරපු පමණින් මිනිස්සෙක් කරණම් ගහෙන්නේ නැහනේ. පොළොව තිබ්බ පමණින් ගස් හැදෙන්නේ නැහනේ. තේරුණා නේද? හැබැයි අර ගස් නිකන් හදන්න බෑ. ගේත් නිකන් හදන්න බෑ. තේරුණා නේද? දැන් සීලේ තිබ්බ පමණින් අනිත් ගුණධර්ම නොතිබෙන්න පුළුවන්. හැබැයි අනිත් ගුණධර්ම තියෙද්දී සීලේ නොතිබී තියෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. ස්වාමීනි මේ සීලයට උපකාර ධර්ම තියනවාද? ඒ සීලයට තියෙන උපකාරක ධර්ම දැන් මේකේ තියෙන විස්තරයක්. මේක බලමු. දැන් මේකේ අර විදියට සීලය කියන එකේ වටිනාකම පෙන්වලා දීලා මේ අපේ නාගසේන මහරහතන් වහන්සේ දැන් මේ බලන්න සීලය මෙච්චර උපකාරයි කියලා නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා. අද කාලේ කවුරු හරි රහත් වෙනොත් එහෙම කියනවා සීලය ඕනේ නැහැ කියලා. එහෙමයි ස්වාමී. ඕන වෙනස. ඉතින් ඒවට කතා කරමු අපිට බයිනවා. ඉතින් ඒ නිසා මොනව කරන්නද? ඊට පස්සේ මේකේ තියෙනවා අපේ නාගසේන මහරහතන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලා. මහරජාණෙනි භාග්‍යතුන් වහන්සේ විසින් මෙකරුණ වදාරන ලද්දේය. සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජිතේ ජටං. සීලේ පිහිටලා මේ ප්‍රඥාවන්ත කෙනා සිතත් ප්‍රඥාවත් වඩනවා. කෙලස් තවන මනා නුවණින් යුක්ත භික්ෂුව මේ කෙලස් මේ ගැට ටික ලිහිනවා කියලා ඔය කුද්දක සංයුත්ත නිකායේ තියෙන ජටා සූත්‍රي ගාථාව ගත්තේ. එතකොට මෙතනක් තියෙනවා මේ ගැට ටික ලිහින්න තියෙන්නේ සීලේ පිහිටලා. දැන් විසුද්ධි මාර්ගය ගත්තොත් මේ ගාථාවට අර්ථ විග්‍රහයක් විදිහට විසුද්ධි මාර්ගයේ ඉන්නේ අටුවාවක් විදිහට. එහෙමයි ස්වාමී. ඒතකොට විසුද්ධි මාර්ගයේ සීලී පතිට්ඨාය නරෝසපඤ්ඤෝ කියන ගාථා විස්තර වෙන්නේ. එහෙමයි. එතකොට ඒකේ තියෙන භාවනා ක්‍රම ගැන විග්‍රහ. ඉතුරුේ මොනවා කරන්නත් තියෙන්නේම සීලී. සීලේ පිහිටලාමයි මේ ගැට ලිහිල්ල තියෙන්නේ. ඊට පස්සේ ආය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාවක් දේශනා කරනවා.
අයම් පතිට්ඨා ධරණීව පානිනං ඉදංච මූලං කුසලාභිවුද්ධියා මුඛං චිදං සබ්බ ජිනානු ශාසනේ යෝ සීලක්ඛන්தோ වරපාති මොක්ඛියෝ ප්‍රාණීන් හට පිහිටක්ව තිබෙන මේ පොළොවමින් කුසලාභි වෘද්ධියට මුලවන්නේ මෙයයි. සියලු බුද්ධානුශාසනයට මුඛ්‍ය කරුණද මෙයයි. එනම් යමෙක් උතුම් ප්‍රාතිමෝක්ෂාදී සීල සම්පන්න වාසය කරද්ද එයයි. බුදුවරුන්ගේ ශාසනයේ මුඛ්‍ය පරමාර්ථය කරා යන්න නම් සීලය මත පිහිටලා මේ ටික කරගෙන යන්න. එතකොට මේ සීලය ගැන ඔහුට ගෞරවය මේ මාර්ගයේ වැඩෙන්නේ සීලියත් එක්ක කියන ගෞරවය ඔහුට උපදින්නේ ශාස්ත්‍රඥ වහන්සේ සරණ ගියොත්. ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මයේ සරණ ගියොත්, සංඝයා සරණ ගියොත්, තිසරණ සරණ ගියොත් තමයි සීලයේ වටිනාකමක් තියෙනවා කියලා තේරුම් ගන්නෙ. මොකද ඒ වටිනාකම බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ. ධර්මයේ ඒක තියෙන්නේ. ඒ වටිනාකම ලබාගත් උත්තමයෝ ඉන්නවා සාක්ෂි විදියට. ඒ ත්‍රිවිධ රත්නය සරණ ගියාට පස්සේ තමයි සීලිය ගැන හැඟීම එන්නේ. ඒකට අද කාලේ ගොඩාක් සීල් රකින්න තියෙන බාධා තමයි තිසරණ සරණ යන්නේ නැතුව, සරණ බලවත් කරන්නේ නැතුව සීලේ රකින්න උත්සාහ කරනකොට ඒ සීලේ ඉච්ඡර කාලයක් පවතින්නේ නැහැ. දැන් ඒ නිසා තමයි මහත්මයා පන්සිල් ගන්න ගිහි ශ්‍රාවකයෙකුට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ ගිහිල්ලා දෙවෙනි වතාවටත් තුන්වෙනි වතාවටත් තෙරුවන් සරණ ගිහිල්ලා ඊළඟට තමයි පන්සිල් තියෙන්නේ. ඊළඟට තමයි පංච සීලේ තියෙන්නේ. තිසරණේ පිහිටලා තමයි ඔය තමයි මූලික ස්වභාවය. ඒතර තිසරණේ පිහිටලා සීලයක් පුරුදු කරන කෙනා ඒත් එක තමයි ඉන්ද්‍රිය ධර්ම වඩන්න පටන් ගන්න. එතකොට තමන් සරණ ගිය තිසරණය නිවනට උපකාරී විදියට ඉන්ද්‍රිය ධර්මයක් විදියට ශ්‍රද්ධාව විදියට වැඩෙන්නේ සීලය නිසා. තමන් තිසරණේ රකින්ට දරන වෙහෙස වීරිය නිවනට ඉන්ද්‍රියක් විදියට වැඩෙන්නේ සීලය නිසා. ඊළඟට තමන් සරණේ පිහිටලා ගුණධර්ම වඩන්නන්ට ගුණධර්ම වඩා වර්ධනය කරගන්න පවත්වන සිහිය ඉන්ද්‍රිය ධර්මයක් විදියට වැඩෙන්නේ සීලය නිසා. සීල කියන්නේ සීලේ පිහිටලා. ඒ නිසා සීලේ නසාගෙන යන නිවනක් නැහැ. සීලේ මත පිහිටා නිවනක් සොයාගෙන යන්න තියෙනවා. ඒ නිසා සීලය ගැන සැලකිලිමත් වෙන්න අපි මීටත් වැඩිය සැලකිලිමත් විය යුතුයි කියන එක මේ දහම් පරයයන් අපිට විග්‍රහ වෙනවා. එහෙමයි. ස්වාමීනි අපි ගිහියන් විදියට පන්සිල්හි සමාදන් වෙනවා. පොහොය දින උපෝසතේ සමාදන් වෙනවා. ස්වාමීනි මේ ආදි වශයෙන් සීලේ ප්‍රභේද අපිට හඳුනා ගන්න පුළුවන්. සීලේ මූලික ප්‍රභේද විදියට තියෙනවා ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ ඉන්ද්‍රිය සංවරේ ඇහෙන් රූපයක් බලලා රාග ද්වේෂ ආදී අරමුණු ගන්න නැතුව ඇහැ පවත්වන එක සීලයක්. ඒක ඉන්ද්‍රිය සංවර සීලය. ශ්‍රේෂ්ඨ සීලයක්. ඊට පස්සේ කනෙන් ශබ්දයක් අහලා රාග ද්වේෂ ආදී හිත ඇවිස්සෙන අරමුණු ගන්න නැහැ කනෙන්. නාසයෙන් ගන්න නැහැ, දිවෙන් ගන්න නැහැ, කයෙන් ගන්න. ඒක ඉන්ද්‍රයන් සංවර කර ගැනීම සීලයක් විදිහට විස්තර කරලා තියෙනවා. ඒක ඉන්ද්‍රිය සංවර සීලය. ඊළඟට තියෙනවා ප්‍රත්‍යසන්නිස්සිත සීලය. ප්‍රත්‍යසන්නිස්සිත සීලය කියන්නේ සිව්පසය විශේෂයෙන් සංඝයා දානයක් වළඳනකොට, සිවුරු පොරවනකොට, කුටි සෙනසුනක් පාවිච්චි කරනකොට, බෙහෙත් හේතක් පාවිච්චි කරනකොට ඒව ප්‍රතිවේක්ෂා කරනවා. ආහාරයක් ගන්නවා නම් ඒක සිහි කරනවා. පරිසංකායෝනිසෝ පින්ඩ පාතම් පටිසේවාමි නේව දවාය නමදාය නමණ්ඩනාය නවිභූෂනාය ආදි වශයෙන් මම මේ ආහාරය ගන්නේ මහත් වෙන්නවත් කෙලිසෙල්ලම් පිණිසවත් ඒවට නෙවෙයි. මම මේ කය පවත්වාගෙන යන්නයි මේ නෝපන්නා වූ කුසගිනි වේදනා නූපදීම් පිණිස උපන් කුසගිනි වේදනා නැති කළා දාන්න මේ නිවන් මාර්ගයට උපකාරයක් පිණිසයි මේ ආහාරය ගන්නෙ කියලා. ඒ විදිහටම සිවුර පොරවනකොටත් මේ මැසි මඳුරු ගින් උවදුරු වලින් වැළකෙන්නයි
ඊළඟ ලැජ්ජා ඇති වෙන තැන් වසා ගැනීම පිණිසයි සිවුර පාවිච්චි කරන්නේ කියලා. ඊළඟට බෙහෙතක් හේතක් ගන්නකොටත් මම මේ මගේ පැමිණ තිබෙන ව්‍යාධි දුක් වේදනා නැති කර ගැනීම පිණිස මේ ඖෂධය ගන්න කියලා. කුටියක් පාවිච්චි කරනකොට කුටි කල්පනා කරනවා මම මේ කුටියට යන්නේ මැසි මඳුරු වලින් වැස්සෙන් අවුවෙන් පින්නින් කරදරයක් නැතුව ඉඳලා බණ භාවනාවට උපකාරී පිණිසයි මම මේ කුටිය පරිභෝග කරන්නේ කියලා. ඉතින් මේ විදිහට තමන්ගේ පාවිච්චි කරන සිවුර දානය බෙහෙත් ඊළඟට ඒ ආදි වශයෙන් ඒ සිව්පසේ සෙනසුන් ඒ සිව්පසේ ගැන සිහිය පවත්තලා ඒක නිතර සීකර කර ඒ අනුව වාසය කරන එකත් මේ ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා. තමන් මේ ආහාර ස්වාමීනි මහා සංඝරත්නයේ උදෙසාද මේ උතුම් සීල ප්‍රත්‍යසන්නිසිතේ කියන එක දේශනා විග්‍රහ කිරීමත් එක්ක සංඝයා ඇසුරෙන් තමයි විස්තර කරලා තියෙන්නේ. එහෙමයි. ඉතින් ගිහි අයට තමන් පාවිච්චි කරන එක මොකක් පිණිසද මේක මම මේ ගන්නේ කියන කල්පනාව තිබ්බොත් එහෙමයි ස්වාමීනි. දැන් ඉතින් එහෙම එකකුත් නැහැනේ. දැන් බලන්න. දැන් මට ළඟදී තරුණ පුතෙක් මුණ ගැහුණා. ඉතින් ඒ ළමයා ලොකුවට ගේ හදනවා. එහෙමයි. ඉතින් හොඳයිනේ. ඉතින් වරදක් නැහැනේ. එහෙමයි. ඉතින් නමුත් ඒ ළමයා උදේ පාන්දර 5ට 6ට වැඩට ගියාට පස්සේ රස්සාවට රෑ 9ට ගෙදර එන්නේ. එහෙමයි. ඉතින් ඉරිදාත් මොනවා හරි විශේෂ වෙන මොකක් හරි වැඩ කටයුතු වලට යනවා. ගෙදර ඉන්න වෙලාවක් නැහැ. ඉතින් මම තනියෙන් කල්පනා කළා මේ ගියක් හදලා කොහේ කාට ඉන්නද? එහෙමයි ස්වාමීනි. අනේ මේ මිනිස්යාගේ ස්වභාවය කියලා සමහරවිට ලොකුවට ගේ හදනවා ඉන්න වෙලාවක් නැහැ. සමහරට එක රසයට කනවා සැනසille කන්න නැහැ. ඉතින් ඒ නිසා මම ওই පවතින දේවල් ටිකක් කිව්වේ මේක කුමක් පිණිසද? මේ අවශ්‍යයිද මට? මේ කුමක් පිණිසද කියන ඥානෙ කල්පනාව මනුස්සයෙකුට තියෙනවා නම් හොඳයි. ඊළඟට ආචාර ගෝචර සම්පන්න බව තියෙනවා. ඇවතුම් පැවතුම්. එහෙමයි ස්වාමීනි. ඊළඟට තියෙනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ අපිට තියෙන සාමණේර සීලය, උපසම්පදා සීලය, නිවනට ඒකාන්තයෙන් මූලික වන සිල්පද තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. එතකොට ඒකෙදින් පංචශීලය ගිහියන්ට තියෙනවා. ගිහියට තියෙන පංචශීලයෙන් සත්තු නොමර ඉඳීම, සොරකම් නොකර ඉඳීම, වැරදි කාමසේවනයේ නොකර ඉඳීම, බොරු නොකීම, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකිරීම. පොඩ්ඩක්වත් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නොකළ යුතුයි. එහෙමයි ස්වාමීනි. බඩේ කැක්කුමට අරක්කු චුට්ටක් කිය. ඒව බෑ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා දැන් අද කාලේ වෙනකොට ඉතින් ගොඩාක් මිනිසුන්ගේ ගුණධර්ම වින්ගලා ඊළඟට තව වැරදි කාමසේවනයේ ගැන ගත්තොත් එහෙම මිනිස්සු කල්පනා කරනවා අපි දෙන්න නම් යාළු වෙච්ච කොල්ල කෙල්ලෝ අපි දෙන්නම නම් බඳින්නේ. අනිවාර්යෙන් අපි දෙන්න බඳිනවා නම් ගෙවල් වලිනුත් කැමති නම් අපි දෙන්න එකට හිටියට මොකද කියලා කොයි හරි කාමරයකට යනවා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒව ඔක්කොම වැරදි කාමසේවනයේට අයිති. ඒ වැරදි කාමසේවනයෙන් වැළකී ඉන්න සිල් රකින්න උපාසකයා හෝ උපාසිකාව විවාහයක් වෙනතුරු තවත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඇසුරු කරන්නේ නැහැ. එහෙමයි. ස්වාමීනි මේ තමන්ගේ දරුවන්ට මේ කාරණාව දෙමව්පියෝ පහදලා දෙන්න ඕනද? පහදලා දෙන්න ඕන. දැන් මේ නික යසට මේ එකට ඉඳගෙන මේ ප්‍රේම කතා තියෙන මේ ටෙලිනාට්‍ය අම්මලා දරුවෝ ඔක්කොම එකට බලනවා. මේවා කියලා දෙන්න ලැජ්ජයි. මේවා කියලා දෙන්න ලැජ්ජයි. එක්කෝ Tamanda මේක කියලා දෙන්න බැරි නම් ඒවා ගැන තේරෙන බණක්වත් අහන්න දෙන්න ඕන. ඒ බණ අහන්න ළමයි යනවට බයයි. නේද? ඉතින් කරන්න දෙයක් නැහැ. ධර්මයේ පැහැදිලිව පිරිසුදුව ධර්මයක් කිව්වොන්නේ අම්මා කවුද තාත්තා කවුද ගුණ ධර්ම මොනවද සීලය මොනවද ඒව ඔක්කොම කියලා දෙන්නේ ධර්මයේත් එක්කනේ. අපි දැන් වැඩසටහන් ගත්තොත් කොච්චර වැඩසටහන් වල මේ උගුර ලේ රහ වෙනකල් කියනවද? අනේ ඔක්කොම කියන්නේ ආච්චිලාටනේ. මේ ආච්චිලාට ආපහු හැරෙන්න කාලෙකුත් නැහැ. හැදෙන්න කාලෙකුත් නැහැ. යාන්තම් දැන් මේ මාධ්‍යයෙන් මේ ධර්මයේ ප්‍රචාරය වෙන නිසා ඉතින් සමහරවිට පින්වන්ත කොල්ලෙක් පින්වන්ත කෙල්ලෙක් මේ ධර්මය අහලා හිත සනස ගන්නවා. ඉතින් ඒ ඇත්තන්ට විශාල භාග්යක් උදා වුණා. තරුණ කාලෙම පොඩි කාලෙම ජීවිතේ පරිස්සම් කරගන්න ලැබුණු ස්වාමීනි. ඒක විශාල භාග්යයක් නේ. ඒක සීලෙ නෙවෙයි. ඇත්තනම මේ සිල්වත් නම් කෙනෙක් කොච්චර වටිනවද නේ. එහෙමයි. කෙනෙක් සිල්වත් නම් කාට හරි දුවෙකුට සිල්වත් පුතෙක් ලැබෙනවා නම් විවාහ වෙන්න. එහෙමයි සර්. ඉතින් තමන් හොඳටම දන්නවා නම් තමන්ගේ ස්වාමියා පන්සිල් කඩන්නේ නැහැ කියලා කිසි බයක් නැහැනේ. ඕන තැනක ගිහිල්ලා ඕන රැයක ඕන වෙලාවක එන්න පුළුවන්. එහෙමයි. ඉතින් තමන්ගේ නෝනා පන්සිල් රකින්නවා කියලා ස්ථිරව තමන් දන්නවා නම් ඉතින් ඕ මහත්යට ඕන නම් රට අවුරුදු 5ක් වුණත් ඉඳලා ගෙදර එන්න පුළුවන්. එහෙමයි සර්. ඉතින් ගෙදරට මිස් කෝල් තිබ්බත් තමන්ට බයක් නැහැ.
ඊට පස්සේ ගෙදරට කවුද ආවේ කියලා හොයාගෙන ඉන්නත් නැහැ. එහෙමයි. සාමාන්‍යයෙන් අද කාලේ මහත්තයා සමහර චරිත තියෙනවා කසාද බැඳලා මේ ජීවිතේ සතුටක් උදෙසා කියලා කසාද බැඳලා ඊට පස්සේ කරන්නේ ගෑණි රකින්න එක. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඉතින් මෙයාට කවුද කතා විශ්වාසය තමයි නැත්තේ නේද ස්වාමීනි? විශ්වාසය නෑ. විශ්වාසය නෑ කියන්නේ මෙයා පන්සිල් රකින්නවා කියලා විශ්වාසය නෑ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා මම හිතනවා හරි භාග්‍යයක් මේ පන්සිල් රකින්න මේ දුවෙක් හෝ පන්සිල් රකින්න පුතෙක් හෝ කෙනෙකුට විවාහ කරගන්න ලැබෙනවා නම් අද කාලේ හැටියට ඒක භාග්‍යයක්. එහෙමයි ස්වාමීනි. ඊයේ තෙරුවන් සරණ ගියනේ. එහෙමයි. ඉතින් ඒ නිසා ඉතින් මොනවා කරන්නද කොහොම හරි මේ දුක්ඛන්දරාවෙන් ගැලවිලා යන්න නම් සීලයක් ඕන. ඊට පස්සේ යා මේ විදිහට පංචශීලය ආරක්ෂා කරලා පොයට උපෝසතේ සමාදන් වෙනවා. උපෝසතේ විකාල භෝජනෙන් වළකිනවා. පංචශීලයට අමතරව. විකාල භෝජනේ දහවල් ඉර මත්දහන වුණාට පස්සේ ආය ආහාර ගන්න. ඒක පහවදා වෙනකල්ම රකින්න ඕන. එහෙමයි ස්වාමීනි. පහවදා අරුණ නැගිනකල්ම රකින්න ඕන. ඊට අමතරව තියෙනවා බඹසර. ඒතකොට මේ දවසේ සම්පූර්ණ බ්‍රහ්මචාරී වෙලා ඉන්න ඕන. එතකොට බ්‍රහ්මචාරී සීලේ කැඩෙන්න හේතු වෙන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයට හේතු වෙන්නේ විසුක දර්ශන. ඉතින් ඒ නිසා තමයි ෆෝන් පාවිච්චි නිසා ගොඩාක් අද කාලේ අයිට සීල රකින්න මේ අපහසු වෙලා තියෙන. ඒක බුද්ධ වචනේ තියෙනවානේ. අංගුත්තර නිකායේ තියෙනවානේ විසුක දර්ශන බලපු ගමන් ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. ඉන්ද්‍රිය සංවරය නැති වෙච්ච ගමන් බඹසර කැඩෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේක ෆෝන් එකය මේක වීඩියෝ කියලා නම් පාවිච්චි නොකලාට දැන් තියෙන સિદ્ધාන්තයේ සාස්ත්‍රඥාන්සේ වදාලානේ. එහෙමයි. ඉතින් ඒ නිසා ඒ සීලය හොඳට ආරක්ෂා කරනවා. ඇත්තටම අද කාලේ කෙනෙකුට උපෝසත සීලයක් සමාදන් වෙලා ඒ වගේ බඹසරක් සමාදන් වෙලා භික්ෂුන් වහන්සේ නමක් විදියට ඉන්න නැත්තම් කොච්චර හොඳද නේ? එහෙමයි ස්වාමීනි. හැබැයි ඉතින් සීලේ උපෝසතේ සමාදන් වෙන්න තියෙන්නේ රහතන් වහන්සේලා අනුගමනය කරලා. එහෙමයි ස්වාමීනි. එහෙම තියෙන්නේ. උපෝසත සීලේ ගැන විග්‍රහ කරන අංගුත්තර නිකායේ සූත්‍ර දේශනාවල තියෙන්නේ රහතන් වහන්සේලා අනුගමනය කළා මේ 100ට ගන්න කියන සීලී. එහෙමයි. ඊට පස්සේ විකාල භෝජනෙන් වැළකෙන එක ඊළඟට නැටුම් ගෙයුම් වාදන විසූක දර්ශන වලින් වළකින එක. ඊට පස්සේ උස්සාසන මහාසන වලින් වළකින එක. ඒක 8 සීලී. එහෙමයි. ඊළඟට අපිට මුණ ගැහිලා නැහැ දස සීලයක් සූත්‍ර දේශනා ඇතුළෙන් ගිහි දස සීලී කියලා ආදි වශයෙන්. නමුත් දස සීල රකින්න එක හොඳයි නේ. එහෙමයි සර්. ඉතින් එක දවසක් හරි මිල මුදල් පරිහරණයෙන් වැළකීලා ඉන්න එක හොඳයි. ඉතින් ඊට පස්සේ සාමණේර නමට සාමණේර සීලී, උපසම්පදා සානසිට උපසම්පදා සීලී තියෙනවා. ඉතින් මේ සීලය ගැන අවධානයෙන් සිල් රකින්න පුරුදු වෙන කෙනාට මේ බුද්ධ ශාසනයේ අනිත් කුසල් දහම් දියුණු කරගන්න එයා තුලින්ම භූමියක් පිහිටනවා. පැහැදිලි නේද? දැන් හොඳ ඉඩමක් තිබ්බොත් එහෙම හොඳ ඉඩමක් තියෙනවා නම් Tamand ඒ ඉඩම පරිස්සම් කරගත්තොත් එහෙම කවදා හරි හදන්න බැරියයි මොනවා හරි. එහෙමයි. ඉඩම පරිස්සම් කරගත්තොත් එහෙමයි. සමහරවිට ওই ඉස්සරහින් පාරවල් යනවා. එහෙමයි. ඒතකොට ඔන්න පාර ලඟ වුණාට පස්සේ ඉඩමට වටිනාකම එනවා. තේරෙනව නේද? ඒ වගේ තමයි සීල රැකගෙන ගුණධර්ම දියුණු කරගෙන හිටියට පස්සේ වෙනත් ගුණධර්ම දියුණු කරන්න අවස්ථාවක් ඉදිච්ච ගමන් ඔහුට පරිසරයක් හැදෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕන මේ මුළු බුද්ධ ශාසනයම ගුණධර්ම දියුණු කරන්න සීලය උපකාරයි. සීලේ නම් සුළු කොට තකන්න එපා. ඒක තමයි දෙන්න තියෙන අවවාදය. මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර